අපි නෝට් එකේ තියෙන පළවෙනි ගාන සාකච්ඡා කරමු. එතකොට ඒකේ සඳහන් කරලා තියෙනවා පෙන්වා ඇති පරිපථයේ සිලිකන් ට්‍රාන්සිස්ටරය සහ වෝල්ට් 6 බැටරියක් භාවිත වේ. එතකොට සිලිකන් ට්‍රාන්සිස්ටරයක් නිසා අපි දන්නවා VBE බැරියර් වෝල්ටේජ් එක වෝල්ට් 0.7ක් වෙනවා. ඊළඟට වෝල්ට් 6 කෝෂයක් භාවිත කරලා තියෙන නිසා සැපයුම් විභවය පහළ භූගත කරලා පෙන්නලා තියෙනවා. ඒ නිසා ධන 6යි වෝල්ට් කියලා අපිට සලකන්න පුළුවන්. ඊළඟට දීලා තියෙනවා සංග්‍රාහක විභවය VC කියන කෙනා වෝල්ට් 3යි කියලා දීලා තියෙනවා. අපි පළවෙනි කොටසෙන් අහනවා මෙම පරිපථයේ ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී විදිහේ නැඹුරු කර ඇති බව පෙන්වන්න. එතකොට ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරී විදිහේ නැඹුරු කර ඇති බව පෙන්වන්නේ කියලා කිව්වහම අපි මොකද්ද කළ යුත්තේ? ඔබට මතක ඇති ට්‍රාන්සිස්ටර් අපි පටන් ගන්නකොට ට්‍රාන්සිස්ටරයක් මුලින්ම මොන ආකාරයෙන්ද නැඹුරු කර තිබිය යුත්තේ කියලා අපි සාකච්ඡා කරා. එතකොට ඔබට මතක ඇති එමීටරයට සාපේක්ෂව බේස් එක පෙර නැඹුරු තත්වයේ බේස් එකට සාපේක්ෂව කලෙක්ටර් එක පසු නැඹුරු තත්වයේ පවත්වා ගත යුතුයි. දැන් ඔබට පැහැදිලි ඇති පවර් සප්ලයි යුනිට් එකක් පාවිච්චි කරන වෝල්ට් 6. එතකොට ඒ කෝෂයක් පාවිච්චි කරනවා. එතකොට ඒ කෝෂය මගින් VBE 0.7ක් හෝ ඊට වඩා වැඩි අගයක් පවත්වා ගන්න හැකියාව තියෙනවා. ඒ නිසා එමීටරයට සාපේක්ෂව බේස් එක වැඩි විභවයක පවතිනවා. ඒ නිසා අපිට හිතන්න පුළුවන් EB පෙර නැඹුරු තත්වයේ පවතිනවා කියලා. ඊළඟට සංග්‍රාහක විභවයේ වෝල්ට් 3යි. සංග්‍රාහක විභවයේ වෝල්ට් 3යි කියලා කියන්නේ Bට සාපේක්ෂව C තියෙන්නේ වැඩි විභවයකනේ. බේස් එකට සාපේක්ෂව කලෙක්ටර් එක වැඩි විභවයක තියෙන්නේ. ඒ නිසා BC පසු නැඹුරු තත්වයේ පවතිනවා කියලා අපිට සලකන්න පුළුවන්. ඒ නිසා ට්‍රාන්සිස්ටරය ක්‍රියාකාරී විදිහේ පවතිනවා කියලා අපිට නිගමනය කිරීමේ හැකියාව තියෙනවා. ඔන්න පළවෙනි කොටසට පිළිතුර. ඊළඟට දෙවෙනි කොටසේ අපෙන් අහනවා පරිපථයේ පාදම ධාරාව සොයන්න. පරිපථයේ පාදම ධාරාව. එතකොට මම එමීටරේ ඉඳලා බේස් එකට ගිහිල්ලා ඊට පස්සේ VCC දක්වා වන සමීකරණය ලියනවා. එතකොට එමීටරේ භූගත කරලා තියෙන්නේ. ඒ නිසා බිඳුව ධන VBE ධන IBRB සමානයි VCC කියලා ලියන්න පුළුවන්. ඔබ පරිපථ සටහනත් එක්ක මෙන්න මේ සම්බන්ධය බලන්න. එතකොට මේකේ VBE කියන්නේ 0.7යි IB දන්නේ නැහැ. RB කියලා කියන්නේ අපිට දීලා තියෙන කිලෝ ඕම් 100යි කියලා. 100 ගුණ කිරීම 13 සමානයි VCC කියලා කියන්නේ වෝල්ට් 6ට. එතකොට මෙතන 6න් 0.7ක් අඩු වුණාම 5.3යි. ඒක 100ෙන් බෙදුනහම 0.053යි මිලි ඇම්පියර් වලින් ගත්තොත් නේද? මෙතන 10 3ක් තියෙනවා. ඒක 10 ඍණ 3ක් වෙනවා. ඒක ලියන්න පුළුවන් මයික්‍රෝ ඇම්පියර් වලිනුත් අවශ්‍ය නම් ওই විදියට. ඊළඟට තුන්වෙනි කොටසේ අපෙන් අහනවා බීටා කියන්නේ 50යි RC ගේ අගය කොච්චරද කියලා. RC ගේ අගය කොච්චරද කියලා අහනවා. එතකොට අපිට බීටා කියලා කියන්නේ මොකක්ද කියලා ලියවීමේ හැකියාව තියෙනවා. IC බෙදීම IB. එතකොට IC කියලා කියන්නේ නම් බීටා වාරයක් IBට. එතකොට 50 වාරයක් 0.053 ගුණ කරාම මිලි ඇම්පියර් වෙන 2.65 කියලා ලබා ගන්න පුළුවන්. එතකොට අපිට සම්බන්ධයක් ලියන්න පුළුවන් C ලක්ෂයෙන් පටන්ගෙන VCC දක්වා. එතකොට C ලක්ෂයෙන් පටන් ගන්න VC ධන ඊට පස්සේ ප්‍රතිරෝධයක් හම්බ වෙනවා ICRC සමාන වෙනවා VCCට. එතකොට VC කියන්නේ වෝල්ට් 3යි කියලා දීලා තියෙනවා. IC කියලා කියන්නේ හොයාගත්තා 2.65 මිලි ඇම්පියර් 2.65 ගුණ කිරීම RC දන්නේ නැහැ. VCC කියලා කියන්නේ වෝල්ට් 6. එතකොට වෝල්ට් 6න් වෝල්ට් 3ක් අඩු වුණාම වෝල්ට් 3යි. වෝල්ට් 3 බෙදීම 2.65 ගුණ කිරීම 10 3. එතකොට ඒක බෙදලා සුළු කරාට පස්සේ 1.132ක් කිලෝ ඕම් වලින් අපිට ලබා ගන්න පුළුවන් RC ගේ අගය. අපි බලමු දෙවෙනි ගාන. රූපයේ දක්වා ඇති වර්ධක පරිපථයේ IC ගේ අගය අපිට දීලා තියෙනවා මිලි ඇම්පියර් 2යි. VCE වෝල්ට් 6යි. ඊළාට VE කියලා කියන්නේ 1.2යි කියලා දීලා තියෙනවා.
බීටා අපිට දීලා තියෙනවා 100ක් කියලා. VBE 0.6යි කියලා දීලා තියෙනවා. ඊට අමතරව VCC කියලා කියන්නේ වෝල්ට් 12ක් කියලා අපිට ලබා දීලා තියෙනවා. අපෙන් අහනවා RE, RC සහ RB අගයන් මොනවද කියලා. එතකොට මුලින්ම මම බීටාගෙන් පටන් ගන්නවා. බීටා අපි දන්නවා IC බෙදීම IB. එතකොට IB කියලා කියන්නේ එහෙනම් IC බෙදීම බීටා. එතකොට IC කියලා කියන්නේ මිලි ඇම්පියර් 2යි. මිලි ඇම්පියර් 2 බෙදීම 100 කියලා කියන්නේ මිලි ඇම්පියර් වලින් 0.02ක් වෙනවා IB අගය. අපි දන්නවා IE කියලා කියන්නේ IC ධන IBට. එතකොට IC කියලා කියන්නේ මිලි ඇම්පියර් 2යි. දැන් IB හොයාගත්ත 0.02යි කියලා. ඒ නිසා මේ දෙන එකතුව 2.02 මිලි ඇම්පියර් වෙනවා. දැන් මම මුලින්ම RE ගණනය කරගන්න මෙන්න මෙතන ඉඳලා මේ දක්වා වන සම්බන්ධය ලියනවා. එතන මෙතන භූගත කරලා තියෙනවා බිඳුව ධන IERE සමාන වෙනවා VE ට. එතකොට බිඳුව ධන IE කියලා කියන්නේ 2.02 ගුණ කිරීම 10 ගුණ කිරීම RE සමානයි 1.2ක් කියලා දීලා තියෙනවා VE. එතකොට මේක සුළු කරාට පස්සේ අපිට ලබා ගන්න පුළුවන් RE කියලා කියන්නේ ඕම් 594.1ක් විදියට. ඊළඟට දෙවනුව අපෙන් අහනවා RC ගේ අගය. එතකොට RC ගේ අගය හොයන්න මම මෙතන ඉඳලා මෙන්න මේ විදියට යනවා මේ දක්වා. එතකොට VE ධන මෙතනින් මෙතෙන්ට යනකොට VCE මෙතනින් මෙතෙන්ට යනකොට ICRC සමාන වෙනවා මෙතන විභවය කියලා කියන්නේ VCC ට. එතකොට VE කියන්නේ 1.2 ධන VCE කියන්නේ 6 ධන IC කියලා කියන්නේ අපිට දුන්න මිලි ඇම්පියර් 2 ගුණ කිරීම 10 වාරයක් RC සමානයි VCC කියන්නේ වෝල්ට් 12යි. එතකොට මෙතන සුළු කරාට පස්සේ අපිට ලබා ගන්න පුළුවන් මෙතනින් 12න් 6ක් අඩු වුණාම 6යි 1.2ක් අඩු වුණාම 4.8යි. එතන 4.8 දෙකෙන් බෙදුනාම 2.4යි. මෙතන මිලි කිලෝ බවට පත් වෙනවා. එතකොට කිලෝම් 2.4ක් වෙනවා. එතකොට ඊළඟට අපෙන් අහනවා RB කියන්නේ කොච්චරද කියලා. එතකොට RB හොයන්න මම මෙතන ඉඳලා මෙන්න මේ ආකාරයට මෙතෙන්ට යනවා. අපි බලමු මෙතන විභවය කියලා කියන්නේ VE. මෙතනින් මෙතෙන්ට එනකොට VBE. එතන VE ධන VBE. මෙතනින් උඩට යනකොට IBRB සමාන වෙනවා VCC ට. එතන VE කියන්නේ 1.2යි 1.2 ධන VBE කියන්නේ 0.6යි කියලා අපිට දුන්නේ මේ ගානේදී 0.6 ධන IB අපි හොයාගත්ත 0.02 මිලි ඇම්පියර් කියලා. එතකොට 0.02 ගුණ කිරීම 10 වාරයක් RB සමානයි VCC කියන්නේ වෝල්ට් 12ට. එතකොට මෙතනින් අපිට සුළු කරගන්න පුළුවන් RB කියලා කියන්නේ කිලෝම් 510යි කියලා. අපි බලමු තුන්වෙනි ගාන. රූපයේ දැක්වෙන්නේ සිලිකන් NPN ට්‍රාන්සිස්ටරයක් අඩංගු පරිපථයකි. එතකොට මේ සිලිකන් NPN ට්‍රාන්සිස්ටරයක් කියලා කියනවා. එතකොට VBE අපි 0.7යි කියලා ගන්නවා. සරල දාලා ලාභය 125යි කියලා දීලා තියෙනවා. එතකොට බීටා 125යි. අපෙන් අහනවා සංග්‍රාහකය හා විමෝචකය අතර සරල ධාරා වෝල්ටීයතාවය කොච්චරද කියලා. ඒ කියන්නේ VCE තමයි අපෙන් අහන්නේ. එතකොට VCE හොයන්න අපිට මෙන්න මෙතනින් සම්බන්ධයක් ලියන්න වෙනවා. බිඳුව ධන VCE ධන ICRC සමානයි 20යි කියලා. නමුත් ප්‍රශ්නේ තියෙන VCE ගණනය කරගන්න IC දන්නේ නැහැ. ඒ නිසා IC මුලින්ම හොයන්න ඕන. IC හොයන්න බීටා ප්‍රයෝගී කරගන්න වෙනවා. ඒ නිසා මම මුලින්ම මෙන්න මේ පැත්තට සම්බන්ධතාවය ලියනවා. මෙතන භූගත කරලා තියෙනවා. එතකොට මෙතන බිඳුවයි කියලා අපිට සලකන්න පුළුවන් ඍණාග්‍රය නිසා බිඳුව ධන VBE බිඳුව ධන VBE ධන IBRB සමානයි වෝල්ට් 10ට. එතකොට VB කියන්නේ 0.7යි. IB දන්නේ නැහැ. RB කියලා කියන්නේ මෙගා ඕම් 1.5 10 6ක් කියලා ගන්න පුළුවන්. සමානයි මෙතන වෝල්ටීයතා ප්‍රභාවය වෝල්ට් 10ක් කියලා දෙලා තියෙනවා. එතකොට වෝල්ට් 10ට සමාන වෙනවා. එතකොට මේකෙන් ගණනය කරගන්න පුළුවන් IB කියලා කියන්නේ
මයික්‍රෝ ඇම්පියර් වලින් 6.2ක්. ඒතර බීටා කියලා කියන්නේ IC බෙදීම IBට. එතකොට IC අපිට ගන්න පුළුවන් බීටා වාරයක් IB වලින්. ඒතර 125න් ගුණ කරනවා මේ මයික්‍රෝ ඇම්පියර් 6.2. එතකොට මිලි ඇම්පියර්ස් වලින් ගන්න පුළුවන් 0.775ක් වෙනවා. දැන් IC දන්නවා අපිට මෙතනින් මෙතෙන්ට සම්බන්ධතාවය ලියන්න පුළුවන්. බිඳුව ධන VCE ධන ICRC සමානයි 20ට. බිඳුව ධන VCE ධන ICRC සමානයි 20ට. ඒතර VCE තමයි අපිට හොයන්න තියෙන්නේ. IC කියලා කියන්නේ මිලි ඇම්පියර් 0.775 0.775 ගුණ කිරීම 10 RC කියලා කියන්නේ කිලෝම් 5යි 10 3 සමානයි 20ට. මේක සුළු කරාම VCE අපිට ගන්න පුළුවන් 16.125 වෝල්ට් කියලා. ඔන්න VCE යගේ හෙව්වා අපි. ඊළඟට අපෙන් අහනවා ට්‍රාන්සිස්ටරේ ක්ෂමතා උත්සර්ජනය කොච්චරද කියලා. එතකොට ට්‍රාන්සිස්ටරයක ක්ෂමතා උත්සර්ජනය හොයන්නේ කොහොමද? මේ පිළිබඳව මම හිතන සිද්ධාන්තවලදී අපි කතා කරා ට්‍රාන්සිස්ටරේ ක්ෂමතා උත්සර්ජනය කියලා කියන්නේ අපිට මේ ඕනෑම විද්‍යුත් උපාංගයක් සඳහා යෙදිය හැකි සමීකරණයක් තමයි P සමානයි VI කියලා කියන්නේ. ඒතර ට්‍රාන්සිස්ටරයක් සඳහා P සමානයි VI යෙදිය හැකි. එතකොට මොකද්ද ට්‍රාන්සිස්ටර් ක්ෂමතා උත්සර්ජනය? V කියලා ගන්න අපි ප්‍රතිදාන වෝල්ටේජය. ප්‍රතිදාන වෝල්ටේජය VCE වෙනවා. පාරයක් IC වෙනවා. එතකොට VCE හොයලා තියෙන්නේ 16.125 ගුණ කිරීම 0.775යි 10 3යි. එතකොට මිලිවෝට් වලින් 12.497ක් විතර ආසන්නව අපිට ලබා ගන්න පුළුවන් ක්ෂමතා උත්සර්ජනය. අපි ඊළඟට ගානක් ලියාගෙන හදමු. රූපයේ දැක්වෙන්නේ පොදු විමෝචක වින්‍යාසයේ පවත්නා පරිදි පාදම ප්‍රතිරෝධකයක් මගින් නැඹුරු කොට ඇති සිලිකන් ට්‍රාන්සිස්ටරයකි. එහි සරල ධාරා ලාභය 100ක් වේ. VBE වෝල්ට් 0.7ක් වේ. පළවෙනි කොටසෙන් අපෙන් අහනවා IB සහ IC සොයා පරිපතයක් ඇඳ ලකුණු කරන්න කියලා. එතකොට IB IC කොහොමද ගලා යන්නේ කියලා පෙන්වීම සඳහා ලකුණු කරලා අපිට පරිපතයක පෙන්වන්නයි කියලා කියනවා. දෙවෙනි කොටසේ RC ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතා බැස්ම සොයන්න. තුන්වෙනි කොටස VCE විමෝචකය සහ සංග්‍රහකය අතර වෝල්ටීයතාවය සොයන්න කියලා කියනවා. 4 මෙම ට්‍රාන්සිස්ටරේ පවතින්නේ කපාහැරි රේඛීය හා සංතෘප්ත යන අවස්ථා අතරින් කවර අවස්ථාවකද කියලා අපෙන් ප්‍රශ්න කරනවා. එතකොට මේ පරිපතයත් එක්ක ඔයගොල්ලෝ ඇඳ ගන්න ඕන පරිපතයත් ඇඳ ගන්න ඕන ගානත් ලියා ගන්න. ඊළඟට මම පිළිතුර සාකච්ඡා කරනවා. අපි බලමු පිළිතුර. අපිට ගානේ මෙන්න මේ දත්ත ටික දීලා තියෙනවා. VCC කියන්නේ වෝල්ට් 6යි, VBE කියන්නේ වෝල්ට් 0.7යි, බීටා 100යි කියලා දීලා තියෙනවා. RC ගියගේ කිලෝම් 2 සහ RB ගියගේ කිලෝම් 530 කියලා දීලා තියෙනවා. ඒතර පළවෙනි කොටසෙන් අපෙන් අහනවා ධාරා දෙකක් IB සහ IC. එතකොට IB සෙවීම සඳහා මට මෙන්න මෙතන ඉඳලා මෙන්න මේ දක්වා වන වෝල්ටීයතා සම්බන්ධතාවය ලියන්න පුළුවන්. බිඳුව ධන VBE ධන IBRB සමානයි VCC. බිඳුව ධන VBE ධන IBRB සමානයි VCC. මෙතන VBE කියන්නේ 0.7 ධන IB වාරයක්, RB කියලා කියන්නේ කිලෝම් 530 ගුණ කිරීම 10 3 සමානයි VCC කියන්නේ වෝල්ට් 6ට. එතකොට මේක සුළු කරාම මෙතන 0.7ක් අඩු වුණාම 5.3යි බෙදුවාම අපිට හදා ගන්න පුළුවන් මයික්‍රෝ ඇම්පියර් වලින් 10ක් ලැබෙනවා. ඊළඟට IC ගණනය කරන්න කියලා තියෙනවා. එතකොට IC ගණනය කරන්න IB දන්න නිසා බීටා උපයෝගී කරගන්න පුළුවන්. සරල ධාරා ලාභය කියන එක බීටා සමානයි IC බෙදීම IB. එතකොට IC ගන්න පුළුවන් බීටා IB ගෙන් ගුණ කරලා. එතකොට 100 වාරයක් මයික්‍රෝ ඇම්පියර් 10. එතකොට මෙතන සුළු කරාම මිලි ඇම්පියර් 1යි කියලා ගණනය කරගන්න පුළුවන්. ඊළාට ඒකෙදිම අහනවා අපෙන් ධාරා පෙන්වන්න කියලා.
එතකොට මේ ධාරා කොහොමද ගලාගෙන යන්නේ? වැඩි විභවයේ ඉඳලා අඩු විභවයේ දක්වා. එතකොට වැඩි විභවයේ වෝල්ට් 6, අඩු විභවයේ කියලා කියන්නේ භූගතයේ බිඳුව. එතකොට මෙහි ඉඳලා මේ විදිහට ගලාගෙන යන ධාරාවල එකතුවක් විදිහට තමයි IE පහළට ගලාගෙන යන්නේ. එතකොට මේ විදිහට ධාරා අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කොටසෙන් අපෙන් අහනවා RC එහෙම නැත්නම් සංග්‍රාහක ප්‍රතිරෝධය හරහා කොච්චර වෝල්ටීයතා බැස්මක් පවතිනවද කියලා. ඒ වෝල්ටීයතා බැස්ම V කියලා ගත්තොත් අපිට V ලියන්න පුළුවන් ඕම්ගේ නියමයට අනුව ICRC කියලා. V සමානයි ICRC. දැන් IC කියන්නේ මිලි ඇම්පියර් 1යි 1 ගුණ කිරීම 10 ඍණ 3. RC කියලා කියන්නේ කිලෝ ඕම් 2 ගුණ කිරීම 10 3. එතකොට මේ දෙන සුළු කරාම අපිට වෝල්ට් දෙකක් විදියට ලබා ගන්න පුළුවන්. ඊළඟට තුන්වෙනි කොටසේ අපෙන් අහනවා VCE විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයේ විභවයේ විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයේ විභවයේ VCE කොච්චරද කියලා අහනවා. එතකොට මට සම්බන්ධයක් ලියන්න පුළුවන් මෙතන ඉඳලා මේ දක්වා බිඳුව ධන මෙතන භූගත කරලා තියෙන බිඳුව ධන VCE විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයේ විභවය ධන ඊට පස්සේ එනවා ප්‍රතිරෝධයක් ICRC සමානයි නතර වෙනවා අපි VCC වල. එතකොට මෙතනින් අපිට VCE යුක්ත කරගන්න පුළුවන් ICRC ගුණිතය අපි හෙව්වා වෝල්ට් 2යි කියලා. VCC කියන්නේ වෝල්ට් 6යි. ඒ නිසා මෙතනින් ලැබෙනවා VCE කියන්නේ වෝල්ට් 4ක්. එමීටරයට සාපේක්ෂව සංග්‍රාහකයේ විභවය විමෝචකයට සාපේක්ෂව සංග්‍රාහකයේ විභවය වෝල්ට් 4යි කියලා ලබා ගන්න පුළුවන්. ඊළඟට හතරවෙනි කොටසේ අපෙන් අහනවා ට්‍රාන්සිස්ටරයක් පවතින පුළුවන් අවස්ථා තුනක් අපි විස්තර කරා. මේ අවස්ථා තුනෙන් කුමන හේකද දැන් ට්‍රාන්සිස්ටරයේ පවතින්නේ කියලා අහනවා. එතකොට මේක නිගමනය කරන්නේ කොහොමද? අපි මේ පිළිබඳව ලාක්ෂණික වක්‍රය ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය උපයෝගී කරගෙන මම හිතන්නේ මීට කලින් අපි කතා කරා. ඔබට මතක ඇති සංතෘප්ත කියන ප්‍රදේශය පෙන්වුවේ මෙන්න මේ වගේ කුඩා ප්‍රදේශයක. එතකොට මේ වගේ ප්‍රදේශයක පවතිනවා නම් ඔබට පේනවා VCE කියන එක බිඳුව හෝ බිඳුවට ආසන්නයේ තියෙන්නේ. ඊළාට මේ තියෙන්නේ කපා හැරි ප්‍රදේශය පෙන්නන කොටස. මේ තියෙන්නේ මේ මැද කොටස තමයි ක්‍රියාකාරී ප්‍රදේශය පෙන්වන්නේ. එතකොට දැන් මේ ප්‍රස්ථාරය මත පෙන්වන්නේ ඒවට අනුරූප ප්‍රදේශ. එක තේරුම් ගන්න දරුවෝ මෙතනදී මෙතන තියෙන්නේ සංතෘප්ත ප්‍රදේශය, මෙතන තියෙන්නේ ක්‍රියාකාරී ප්‍රදේශය, මෙතන තියෙන්නේ කපා හැරි ප්‍රදේශය. එතකොට මේ ප්‍රදේශවලට මේ ට්‍රාන්සිස්ටරයේ අදාළ අගයන් වැටෙනවා නම් අපි ඒකට කියනවා ඒ අවස්ථාවේ පවතිනවායි කියලා. එතකොට දැන් මේ තියෙන තත්ත්වයන් යටතේ අපි ගණනය කරා VCE කියන්නේ වෝල්ට් 4යි කියලා. එතකොට මේ වෝල්ට් 4 අයිති වෙන්නේ කපා හැරි ප්‍රදේශයටත් නෙවෙයි සංතෘප්ත ප්‍රදේශයටත් නෙවෙයි ක්‍රියාකාරී ප්‍රදේශයට. එනිසා අපිට ක්‍රියාකාරී අවස්ථාවේ පවතිනවයි කියලා විස්තර කරන්න පුළුවන්. ඒතර ඒක තමයි මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ. මම අනිත් ඒවාත් මෙතන ලියලා තියෙනවා. ඔයගොල්ලෝ බලන්න. සංතෘප්ත අවස්ථාවේ නම් තියෙන්නේ. සංතෘප්ත අවස්ථාවේ නම් තියෙන්නේ මොකද්ද වෙන්න ඕන? VCE බිඳුව වෙන්න ඕන. VCE බිඳුව වෙන්න ඕන. එතන VCE බිඳුව කියලා අපි ගණනය කිරීමක් කරොත් ඒ ගණනය කිරීමෙන් කියවෙන්නේ ට්‍රාන්සිස්ටරයේ දැන් පවතින්නේ සංතෘප්ත ප්‍රදේශයේ කියන එක නැත්නම් සංතෘප්ත අවස්ථාවේ පවතිනවායි කියන එක තමයි අපිට කියවෙන්නේ. ඊළාට VCE වෝල්ට් 6ක් විදිහට ලැබුණොත් ඒකෙන් අර්ථවත් වෙන්නේ කපා හැරි ප්‍රදේශයේ පවතිනවා එහෙම නැත්නම් කපා හැරි අවස්ථාවේ පවතිනවා කියන එක. මේ අගයන් අතරේ අගයක පවතිනවා නම් VCE. එතකොට අපිට කියන්න පුළුවන් ක්‍රියාකාරී අවස්ථාවේ පවතිනවා. ප්‍රසාරයට අනුව නම් ක්‍රියාකාරී ප්‍රදේශයේ පවතිනවා කියලා. අපි ඊළඟ ගාන ලියාගමු. රූපයේ දැක්වෙන පරිපථයේ යොදා ඇත්තේ සිලිකන් NPN ට්‍රාන්සිස්ටරයක් වන අතර VBE වෝල්ට් 0.7ක් වේ. වෝල්ට් මීටර් පාඨාංකය වෝල්ට් 5.45ක් නම් සරල ධාරා ලාභය ගණනය කරන්න. ඒකට පරිපථයක් ඇඳ ගන්න ඕගොල්ලෝ ගානත් ලියා ගන්න.
අපි ඊළඟට බලමු විසඳුම. අපිට මෙන්න මේ දත්ත ටික දීලා තියෙනවා. VCC කියන්නේ වෝල්ට් 10යි. RC කියලා කියන්නේ ඕම් 470යි. RB කියන්නේ කිලෝ ඕම් 330යි. VBE කියලා කියන්නේ වෝල්ට් 0.7යි. ඊළඟට වෝල්ට් මීටර පාඨාංකය වෝල්ට් 5.45යි කියලා. දැන් අපෙන් අහනවා සරල ධාරා ලාභය බීටා කියන එක අපෙන් අහනවා. එතකොට බීටා හොයන්න අපිට උවමනා වෙනවා IB සහ IC උවමනා වෙනවා. ඒතර මුලින්ම අපි IB ගණනය කරමු. මෙන්න මේ පැත්තේ මම සම්බන්ධතාවය ලියනවා. මේ පැත්තේ භූගත කරලා තියෙන්නේ බිඳුව ධන VBE ධන IB RB සමානයි VCC වලට. ඒතර VBE කියන්නේ 0.7යි. IB දන්නේ නැහැ. RB කියන්නේ කිලෝ ඕම් 330. 330 ගුණ කිරීම 10 සමානයි VCC කියලා කියන්නේ වෝල්ට් 10. එතන මේක සුළු කරාම IB අපිට ලබා ගන්න පුළුවන් මයික්‍රෝ ඇම්පියර් වලින් 28.2යි කියලා. ඊළඟට මම මේ පැත්තෙන් සම්බන්ධතාවය ගොඩනගා ගන්න මේ වෝල්ට් මීටර පාඨාංකය කියන්නේ මොකක්ද කියලා කියනවා. එතන වෝල්ට් මීටර පාඨාංකය වෝල්ට් මීටර එක පැත්තකින් සම්බන්ධ වෙලා තියෙන මීටරයට අනිත් පැත්තෙන් කලෙක්ටර් එකට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ කියන්නේ වෝල්ට් මීටර පාඨාංකය VCE එමීටරයට සාපේක්ෂව කලෙක්ටර් එකේ විභවය තමයි වෝල්ට් මීටරේ පෙන්වන්නේ. ඒතර VCE Vට සමානයි. ඒක තමයි 5.45යි කියලා කියන්නේ. ඒතර එමීටරය භූගත කරලා තියෙන නිසා අපි දන්නවා VCE කියන එක ලියන්න පුළුවන් VC ඍණ VE කියලා. VE බිඳුව නිසා VCE V Cට සමාන වෙනවා. ඒ කියන්නේ VC ගයගය 5.45ක් වෙනවා. දැන් මෙතනින් පටන්ගෙන මේ දක්වා ලිව්වොත් සම්බන්ධතාවයේ VC ධන IC RC සමානයි VCC වලට. එතකොට VC කියන්නේ 5.45 ධන IC වාරයක් 470 සමානයි වෝල්ට් 10ට. මේක සුළු කරාම අපිට ලබා ගන්න පුළුවන් IC කියලා කියන්නේ 9.681 මිලි ඇම්පියර් වලින්. දැන් අපිට පුළුවන් බීටා හොයන්න. බීටා කියන්නේ IC බෙදීම IBට. එතකොට IC කියලා කියන්නේ 9.681 10 ඍණ 3ක්. IB කියලා කියන්නේ 28.2 10 ඍණ 6ක්. මේක සුළු කරාට පස්සේ අපිට 343ක් විදියට පූර්ණ ආසන්න පූර්ණ සංඛ්‍යාවට ලබා ගන්න පුළුවන් සරල ධාරා ලාභය. අපි මෙතෙක් සාකච්ඡා කරන ලැබුවේ පාදම ප්‍රතිරෝධ ක්‍රමයෙන් නැඹුරු කරන ලද ට්‍රාන්සිස්ටර් ආශ්‍රිත ගැටලු. දැන් මින් ඉදිරියට සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ අපි කතා කරා වෝල්ටීයතා භාජන ක්‍රමය. එහෙම නැත්නම් විභව බෙදුම් ක්‍රමයෙන් නැඹුරු කරන ලද ට්‍රාන්සිස්ටර්. ඉතින් ඒ ආශ්‍රිත ගැටලු කිහිපයක් අපි සාකච්ඡා කරමු. මේ ගැටලුව ඔයගොල්ලෝ ලියාගත යුතුයි පරිපතයත් අඳින්න. රූපයේ දැක්වෙන්නේ පොදු විමෝචක වින්‍යාසයේ නැඹුරු කර ඇති සිලිකන් ට්‍රාන්සිස්ටරයකි. එයට පාදම නැඹුරු වෝල්ටීයතාවය සපයා ඇත්තේ R1 හා R2 ප්‍රතිරෝධක යෙදූ වෝල්ටීයතා භාජක සැකසුම මගිනි. පළවෙනි කොටස ට්‍රාන්සිස්ටරය රේඛීය අවස්ථාවේ පවත්වා ගැනීම සඳහා R1හි අගය සොයන්න. දෙවෙනි කොටස සංතෘප්ත අවස්ථාවෙහි පවත්නා විට RC හරහා විභවාන්තරය හා IC ධාරාව සොයන්න. අපි බලමු විසඳුම. මුලින්ම අපිට R1 සොයන්න කියලා කියනවා. එතකොට R1 ගණනය කරගන්න මෙන්න මේ කොටස අපිට ප්‍රයෝගී කරගන්න වෙනවා. එතකොට IB අගය නොගිනිය හැකි තරම් කුඩා වෙනවා. IB කියන්නේ ඊටාම කුඩා අගයක්. ඒ නිසා මේ R1 සහ R2 කියන්නේ ශ්‍රේණිගත ප්‍රතිරෝධ හැටියට අපිට සලකන්න පුළුවන්. මෙතන මේ මැදේ විභවය B ලක්ෂයේ විභවයට සමානයි. ඒක VB අපිට ලියන්න පුළුවන් විභව බෙදුම් නීතියට අනුව මේ පැත්ත භූගත කරලා තියෙන නිසා B ලක්ෂයේ විභවය අපිට ලියන්න පුළුවන් R2 බෙදීම R1 ධන R2 වාරයක් VCC කියලා. මේ පැත්ත භූගත කරලා තියෙන නිසා මේ VB කියන එක්කෙනා සමාන වෙනවා VBEට. මොකද හේතුව VE බිඳුව නිසා.
එතකොට VB වෙනුවට VBE ලියන්න පුළුවන්. VBE සමානයි කිලෝම් 3 බෙදීම R1 ධන කිලෝම් 3 වාරයක් 6යි කියලා. ඒතර VBE අපිට මේක සිලිකන් ට්‍රාන්සිස්ටරයක් කියලා දුන්නා. එයා 0.7යි කියලා ගන්නවා. 0.7 සමානයි 3 බෙදීම R1 ධන 3 වාරයක් 6. මේවා කිලෝම් වලින්. ඒ නිසා R1 එන්නේ කිලෝම් වලින්. මේක සුළු කරාට පස්සේ R1 22.71 කිලෝම් වලින් අපිට ලබා ගන්න පුළුවන්. ඊළඟට දෙවෙනි කොටසේ අපෙන් අහනවා සංතෘප්ත අවස්ථාවේ RC මෙන්න මේ ප්‍රතිරෝධය හරහා විභව අන්තරය කීයද ගලා යන ධාරාව කීයද කියලා. එතකොට අපි දන්නවා සංතෘප්තයි නම් මොකද්ද තරකය? සංතෘප්ත වුණොත් අර ලාක්ෂණික වක්‍රය අනුව ඔබ තේරුම් ගන්නවා VCE කියන්නේ බිඳුවයි කියන කාරණේ. ඒතර VCE බිඳුවයි මෙතන ප්‍රතිරෝධයක් නැති නිසා VC සමානයි බිඳුවයි කියලා ගන්න පුළුවන්. එහෙමනම් RC හරහා විභවාන්තරයේ VCC ට සමාන වෙනවා. එතකොට VCC කියන්නේ වෝල්ට් 6යි. ඒ කියන්නේ RC ගේ දෙකලවර විභවාන්තරය වෝල්ට් 6ක් වෙනවා. ඊළඟට ධාරාව අපිට හොයන්න පුළුවන් ICRC සමානයි VCC ට. ඒතර IC වාරයක් RC කියන්නේ ඕම් 100 සමානයි වෝල්ට් 6ට. ඒතර IC එනවා මිලි ඇම්පියර් 60ක් කියලා. ඒතර සංතෘප්ත අවස්ථාවේ තමයි මේ ට්‍රාන්සිස්ටරය සහ සම්බන්ධයෙන් IC කියන ධාරාව උපරිම වෙන්නේ. එතකොට මේ මිලි ඇම්පියර් 60 කියලා කියන්නේ RC කියන ප්‍රතිරෝධය හරහා ගලාගෙන යන උපරිම ධාරාව. එතකොට දැන් අපි තවත් හිතුවොත් එහෙම මේ සංතෘප්ත නෙවෙයි කපාහැරි අවස්ථාවේ තියෙනවයි කියලා. කපාහැරි අවස්ථාවේ තියෙනවා නම් ළමයි ඔබ දන්නවා මෙතන VCE කියන පදය වෝල්ට් 6ක් වෙනවා. ඒතර VCE වෝල්ට් 6ක් වුණාම VC වෝල්ට් 6ක් වෙනවා. මොකද මෙයා බිඳුව නිසා. ඒ කියන්නේ මෙතන විභවාන්තරයේ බිඳුව වෙනවා. විභවාන්තරයේ බිඳුව වුණොත් ගලාගෙන යන ධාරාව බිඳුව වෙනවා. ඒක තමයි අවම ධාරාව වෙන්නේ. අපි දන්නවා ලාක්ෂණික වක්‍රය ඔබ නිරීක්ෂණය කරන්න කපාහැරි අවස්ථාව තියෙන්නේ වක්‍රයේ පහළම කුඩා ප්‍රදේශයක. එතකොට ඒ IC අගය බිඳුව වීම නිරූපණය කරන ප්‍රදේශය තමයි මේ පෙන්වන්නේ. එතකොට ඒක අපිට දැනගන්න පුළුවන්. එතකොට මේ හොයලා තියෙන්නේ අපි IC සඳහා වන උපරිම ධාරාගය. ඊළඟ ගාන අපි ලියාගමු පරිපතයත් ඇඳගන්න. රූපයේ පෙන්වා ඇත්තේ ජර්මේනියම් ට්‍රාන්සිස්ටරයක් අඩංගු විභව බෙදනයකින් නැඹුරු කර ඇති පරිපතයකි. එහි සරල ධාරා ලාභය 66කි. පළවෙනි කොටස IC හා VCE සොයන්න. දෙවෙනි කොටස IB සොයන්න. තුන්වෙනි කොටස R1 හා R2 හරහා ගලන ධාරා සොයන්න. අපි පිළිතුර සාකච්ඡා කරමු. මුලින්ම අපෙන් අහන්නේ IC සහ VCE කොච්චරද කියලා. එතන මුලින්ම මෙතන VB විභවය හොයාගන්න පුළුවන්. එතනදී අපි උපකල්පනයක් කරන්න ඕන මෙතනින් ගලා යන ධාරාව නොගිනිය හැකි තරම් කියලා. ඒතර මුළු ධාරාවම මේ හරහා යනවා. ඒතර තමයි විභව බෙදුම් නීතිය දාන්න පුළුවන් වෙන්නේ. VB සමාන වෙනවා R2 බෙදීම R1 ධන R2 වාරයක් VCC වලට. එතකොට R2 R1 ගැන ආදේශ කරාම අපිට සුළු කරගන්න පුළුවන් වෝල්ට් 4.2 වෙනවා B ලක්ෂයේ විභවය. දැන් මේ පැත්තෙන් ආපහු ආවොත් එහෙම මෙතන VE විභවය මෙතන විභවාන්තරය VBE සමාන වෙනවා VB ට. එතනින් VE කියන එක කීයද කියලා හොයාගන්න පුළුවන්. ජර්මේනියම් කියලා දීලා තියෙනවා 0.3යි කියලා ගන්න පුළුවන් අපිට VBE. එතකොට මෙතනින් VE කියන්නේ 3.9.1 කියලා වෝල්ට් වලින් අපිට ලබා ගන්න පුළුවන්. දැන් මේ ප්‍රතිරෝධය සඳහා විමෝචක ප්‍රතිරෝධය සඳහා V සමානයි IR දැම්මොත් මෙතන බිඳුවයි මෙතන VE විභවාන්තරේ VE වෙනවා. එතකොට එතනින් අපිට IE හොයාගන්න පුළුවන්. IE එන්නේ 3.91 බෙදීම 2 ගුණ කිරීම 10 3ක්. එතකොට මිලි ඇම්පියර් වලින් 1.96ක් වෙනවා.
අපි දන්නවා මීට කලින් කතා කරලා තියෙනවා IE ආසන්නව IC ට සමාන වෙනවා. මොකද IB කියන එක මයික්‍රෝ ඇම්පියර් ප්‍රමාණයේ ධාරා. ඒ නිසා ඒවා තා කුඩයි. මේවා දහස් ගුණයකින් විතර විශාලයි. එතකොට IC අපිට ලියන්න පුළුවන් එහෙනම් 1.966 මිලි ඇම්පියර් කියලා. ඊළඟට අපිට VCE ගණනය කරගන්න මේ පැත්තෙන් අපි සම්බන්ධය ලියනවා. VE වලින් පටන්ගෙන මෙතනින් පටන්ගෙන VE ධන VCE ධන ICRC සමානයි VCC ට. ඒතර VE කියන්නේ 3.9යි VCE දන්නේ නැහැ. IC 1.910 RC කියන්නේ කිලෝ ඕම් 3යි 3.10 සමානයි 16ට. මේක සුළු කරාම අපිට ගන්න පුළුවන් VCE කියන්නේ 6.21 කියලා. එතකොට මෙතන VCE 6.21 වෙනවා. ඊළඟට දෙවෙනි කොටසේ අපෙන් අහනවා IB කොච්චරද කියලා. එතකොට IB කියන්නේ අපිට ගන්න කරගන්න පුළුවන් බීටා ඇසුරෙන් බීටා IC බෙදීම IB වෙනවා. එතකොට IB කියලා කියන්නේ IC බෙදීම බීටාට. එතකොට බීටා 66යි කියලා දීලා තියෙනවා. IC කියන්නේ 1.96. එතකොට 1.96 බෙදීම 66න් අපිට ගන්න පුළුවන් මයික්‍රෝ ඇම්පියර් වලින් 29.7ක් විතර. ඊළඟට අපෙන් අහනවා මෙන්න මේ R1 සහ R2 හරහා ගලා යන ධාරා කොච්චරද කියලා. ඇත්තටම එකම ධාරාවක් ගලාගෙන යන්නේ. එකක් හෙව්වනම් ප්‍රමාණවත් මේ ආකාර දෙකෙන් ඕනෑම විදිහකට යන්න පුළුවන්. R1 හරහා හොයනවා නම් 16 ඍණ 4.21 විභවාන්තරය වෙන්නේ. මෙතන 16යි මෙතන 4.21යි අපි මුලින්ම හෙව්වා VB සමානයි I1 වාරයක් 56 ගුණ කිරීම 10 3. එතනින් I1 එනවා 0.211 මිලි ඇම්පියර් වලින්. R2 හරහා ධාරාව I2 කියලා අරගෙන තියෙනවා. ඒකත් ඒ යගේමයි එන්නේ. එතකොට විභවාන්තරය මේ පැත්තේ භූගත කරලා තියෙන නිසා මෙතන විභවය 4.21යි. 4.21 සමානයි I2 වාරයක් 20 ගුණ කිරීම 10 3. එතකොට I2 කියලා කියන්නේ 0.211 මිලි ඇම්පියර්ස් වලින්. ඒතර ඔය විදිහට අපිට පුළුවන් ගණනය කිරීම කරන්න.